සම්මා සම්බුදු සරණයි සදහවතුනි. අසනවා නම් ඇසිය යුත්තේ කොතෙක් ඇසුවත් වරදක් සිදු නොවන බුද්ධ වචනයමයි. ඉතිරි නොකොට අත්හරිනවා නම් අත්හල යුත්තේ දස අකුසල්මයි. සිත පිරිසිදු කොටගෙන ආරක්ෂා කරනවා නම් ආරක්ෂා කළ යුත්තේ සීලයමයි. සදහවතුනි, ඔබට මේ කරුණ හොඳින් වැටහෙනවා නම් මේ සියල්ල සම්පූර්ණ කිරීමට සුදුසු කාලයයි මේ. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ මිනුවන්ගොඩ පත්අඩුවන භික්ෂු ආයතනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර විජයකිත්තේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා මීට වසර 3කට පෙර පරලෝ සැපත් ලලිත් දයානන්ද ලියනගේ මහතාට පින් පිනිස ඒ මහතාගේ පුතණුවන් වන නාවල පදිංචි දිලිප් ලියනගේ මහතා ඇතුළු පවුලේ සදැහැති පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදංතා ධම්ම ශවන කාලෝ අයං භදංතා ධම්ම ශවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජරා ධම්මෝ හි චරං අභිඤ්ඤං පච්ච වෙක්කිතබ්බං තී. සදැහැති වාසනාවන්ත පින්වතුනි, බෞද්ධ රූපවාහිනියේ දායකත්ව ධර්මානුශාසනාවක් බාර අරගෙන වසර 3කට ඉහතදී පරලොව සැපත් ආදරණීය තාත්තා කෙනෙක් සිහිපත් කරමින් තාත්තගේ අභාවය සිද්ධ වෙලා වසර 3ක් ගතවීම නිමිති කරගෙන එතුමන්ට පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථයෙන් දිලිප් ලියනගේ පුතණුවන් ඇතුළු පවුලේ පින්වතුන් සද්ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කරන්නට එකතු වෙලා ඉන්න වෙලාව. ගණිතයේ විෂය සම්බන්ධයෙන් කතිකාචාර්යවරයෙක් වශයෙන් අවුරුදු 45ක් පමණ කාලයක් කියනකොට ඊටාම දීර්ඝ කාලයක් සේවය කරලා තමයි එතුමා බොහෝම වටිනා සමාජ මෙහෙවරක් ඉටු කරමින් ඉඳලා තමයි වසර 3කට ඉහතදී අභාවයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා එතුමන් ප්‍රධාන සසර ගමනේ මිය පරලොව ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථයෙන්ුත් සුජීවත්ව ඉන්න හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙනත් හැම දෙනාටම ඊ타ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්ව නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරවා ගන්න අදහස් කළේ. එනිසා සදහැවතුනි, කවුරුත් හොඳින් ධර්ම ශ්‍රවණයට එකතු වෙමු, බණ අහමු. බණ අහලා රැස් කර ගන්නා වූ සියලු පුණ්‍ය ශක්තියෙන් වසර 3කට ඉහතදී අභාවයටපත් වුණ
ලලිත් දයානන්ද ලියනගේ ආදරණීය පියතුමන්ටත් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටමත් අනුමෝදන් වේවා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරමු. ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම දෙනාටමත් දහම් අවබෝධය වේවා නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සද්ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න ඕනේ. පින්වතුනි, අපි ආපු සසර ගමන දිහා බලනකොට ඔය ඇත්ත මේ වෙනකොට තේරුම් අරගෙන තියෙනවා ඊටාම දීර්ඝ සසර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා කියන එක. නේද? පහු කරපු ජීවිත කොයි විදිහේ ජීවිත අපි පහු කරාද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා ඊටාම දීර්ඝ සංසාර ගමනක් මනුෂ්‍ය ජීවිත ලැබමින් දිව්‍යමය ජීවිත ලැබමින් ඒ වගේම අපි මේ සසර ගමන තුලදී සතර අපායට වැටෙමින් මේ සංසාර ගමනේ අපි ඇවිල්ලා තියෙනවා. සදහැවතුනි, අපි මෙහෙම එන සසර ගමන දිහා බලනකොට එයි අපිට මේ විදිහට නැවතත් ඉපදෙන්න සිද්ධ වෙන්නේ. මේ ජීවිතයෙන් පස්සේ නැවත උපතක් අපට තියෙන්නේ කියලා මොහොතක් හිතන්නකෝ. මේ පිළිබඳව හොඳින් කල්පනා කළොත් ජීවිතේ අපි හැමදෙනාම කැමති දේවල් තියෙනවා. තියෙනවා නේද කැමති දේවල්? කොච්චරක්නම් කැමති දේවල් තියනවාද? එහෙම කැමති දේවල් අතර පින්වත්නි අපි ආසත්ත වෙනවා කියලා කියන්නේ කැමති වෙන දේවල් අතර ප්‍රධාන වශයෙන් අපි කැමති වෙන දෙයක් තමයි පින්වත්නි අපි ඇලුම් කරනවා කැමති වෙනවා මොකටද? පංචස්කන්ධයට. නැද්ද කියලා බලන්නකෝ. මොනවටද අපි කැමති කියලා බැලුවොත් විවිධ කාරණා කියන්න පුළුවන්. නේද? ඇහෙන් දකින දේවල් වලට, කනට ඇහෙන දේවල් වලට, ආග්‍රහණයට, ස්පර්ශයට, රසයට, සිතවිලි වලට මොනවා දේවල් වලට හරි අපි කැමතියි කියලා අපි මහා ගොඩක් අපට කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සරලව කල්පනා කරලා බැලුවොත් අපි කැමති වෙන්නේ මොකටද? මේ පංචස්කන්ධයට. එහෙම කැමති වෙන නිසා තමයි අපිට නැවතත් මෙහෙම පංචස්කන්ධයක් උරුම වෙන්නේ ලැබෙන්නේ. එහෙනම් මොකද්ද හේතුව? කැමති වීමමයි, ප්‍රාර්ථනා කිරීම නිසා. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් හිතුවොත් මේ අම්මාගේ තාත්තාගේ උමනාවට ඒ කැමැත්තටයි අපි ඉපදෙන්නේ කියලා. එහෙම නෙවෙයිනේ නේද? මොකද්ද එහෙනම්? අපිම මේ සසර ගමන තුලදී පංචස්කන්ධයකට කැමැත්තක් ඇති කරගත්ත නිසා තමයි අපට උපතක් තියෙන්නේ. ඒ නිසා මෙන්න මෙහෙම උපතක් කෙනෙකුට තිබුණොත් එහෙම උපතක් තියෙන තැනකදී ජරාවට පත්වීම සාමාන්‍යයෙන් නේද? දීර්ඝායුෂ විඳින්න සිද්ධ වුණොත් වැඩි කල ජීවත් වෙනවා නම් අපි ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ දි รา පත් වෙනවා. ඒ වගේම වැඩි කල ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් හැදෙන රෝගාබාධ තියෙනවා වගේම විවිධ ව්‍යාධීන් වලට අපට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙනවා. අපි බොහෝම ප්‍රියව ආදරයෙන් බලාපොරොත්තු වෙන දේවල්, මනාපෝ දේවල්, සුන්දර දේවල් අපිට අතහරින්න සිද්ධ වෙනවා. අපි කැමති නැති විදිහටම, අපි ප්‍රාර්ථනා නොකරන විදිහටම අපට නැති වෙනවා, අතහරින්න සිද්ධ වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ අද දවසේ අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා, කියලා දුන්නා. මෙන්න මෙහෙම පංචස්කන්ධයක් කෙනෙකු ලැබුණාම, ඒ කියන්නේ ඉපදුනහම, ඉපදිච්ච කෙනෙක් ජීවත් වෙනකොට ජීවිතේ නිතරම සිහි කරන්න ඕන කරන කාරණා පහක් පෙන්නලා දීලා තියෙනවා. ඒ කිව්වේ මොන වැඩේ තිබ්බත් නේද? මොනවා කරත්, කොයි තැනක හිටියත් මේ කරුණු පහ නිතර හිතන්න කියලා කිව්වා. දැන් සාමාන්‍යයෙන් නම් ඔබ අහලා තියෙන්නේ එහෙම මෙනෙහි කරන එක, හිතන එක හොඳයි කියලාද නරකයි කියලාද? අපි හුඟක් තැන්වලදී කියනවා නේද? ඕනෑවට වඩා හිතන්න හොඳ නැහැ
කියනවද නැද්ද? ඇයි එහෙම කියන්නේ? ඕනෑවට වඩා හිතන්න හොඳ නැහැ කියලා කියන්නේ. එහෙම ඇදිලා තියෙන සමහර කාරණා තියෙන ඕනෑවට වඩා හිතන්න හොඳ නැහැ. හැබැයි මේ කියන්නේ මොනවාද? නිතරම හොඳට හිතන්න ඕන දේවල්. දැන් දෙයක් හිතනකොට නිතර මෙනෙහි කරනකොට අපිට ලැබෙන දේ මොනවාද? නිතර හිතනකොට අපට පුරුද්දක් ඇති වෙනවා. සමහර දේවල් නේද? නිතරම හිතනකොට මොකද වෙන්නේ? අපිට ඒක පුරුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, එහෙම නිතරම සිහි කරනකොට හිතනකොට මොකද වෙන්නේ? ඒ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා. බලන්නකො මේ කාරණාව. ඒ නිසා මේ අංගුත්තර නිකායේ පංචක කියන නිපාතයේ සඳහන් වන ථාන කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන තමයි අද බණහන ඔබට දහම් කරුණු කීපයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ඨාන කියන වචනයේහි පාලි වචනයේහි අදහස විවිධ අර්ථයෙන් ස්ථානයට අනුව යෙදෙනවා. සමහර තැන්වලදී ඨාන කියන අර්ථය යෙදෙනවා හේතුවට, කාරණාවට. විවිධ අර්ථ තියෙනවා. හැබැයි අද දවසේ මේ දේශනාවේදී ඨාන කියන වචනයට අපට ගන්න පුළුවන් සුදුසුම නිර්වචනය තමයි, අදහස තමයි හේතුව, කාරණාව කියන අදහස. එහෙනම් මොකද්ද මේ කියන්නේ? නිතර කරුණු පහක් හිතන්න කිව්වා. එහෙනම් මොකද්ද? ඇයි එහෙම හිතන්න කිව්ව හේතුව? මොන කාරණාවක් නිසාද එහෙම හිතන්න කිව්වේ? ඔක තමයි අපි අද ඉගෙන ගන්න. සදහවතුනි, පළවෙනිම කාරණාව තමයි ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අභිඤ්ඤං පච්ච වෙක්කිතබ්බා. ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහි ජීවිත ගත කරන ගෘහස්ථයෙක් වෙන්න පුළුවන්, පැවිදි ජීවිත ගත කරන පැවිද්දෙක් වෙන්න පුළුවන්. නිතරම හිතන්න කියලා කිව්වා. අභිඤ්ඤං පච්ච වෙක්කිතබ්බං කියලා කිව්වේ නිතර මෙනෙහි කරන්න කියන අදහසයි. මොකද්ද? ජරා ධම්මෝම්හි ජරං. නිතරම හිතන්න කියලා කිව්වා මම ජරා ධර්මයේ ස්වභාව කොටගෙන ඇත්තෙක්මි කියලා. ඒ වගේම මම ජරා ධර්මයේ අභිභවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා නිතර හිතන්න කිව්වා. දැන් බණ අහන ඔබට හිතෙනවා කොතනක ගිහිල්ලා වාඩි ගත්තත් බුදුබණ ටිකක් අහන්න ජරාව, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ඕවමයි ඇහෙන්නේ. අයියෝ නේද? කිසිම නිකන් ධනාත්මක බවක් නැහැ. හැමදේම නිකන් දිරෙනවා, කැඩෙනවා, බිඳෙනවා, මේවම තමයි අහන්න තියෙන්නේ කියලා. පින්වතුනි, තථාගතයන් වහන්සේගේ ධර්මය මේ යථාවාදී ධමයක් නේ. මේක තියෙන්නේ තේරුම් ගන්න. යම් කරුණක් කෙනෙක් ජීවිතයේ හරි විදිහට තේරුම් ගත්තොත් එහෙම තේරුම් ගන්න කෙනා තමයි මේ ලෝකේ සතුටින්ම ජීවත් වෙන්නේ. කවුද නැද්ද කියලා බලන්න. දැන් අපි හිතමු මෙතන තියෙනවා මේ වීදුරු බඳුනා. හොඳද? ඔය වීදුරු බඳුන අපි ඇසුරු කරනකොට, වීදුරු බඳුන අපි පරිහරණය කරනකොට දැනගෙන හිටියොත් මේක වීදුරුවක් ඕන වෙලාවක කැඩෙන්න බිඳෙන්න පුළුවන්. නේද? සමහර විට මාතිම මේක කැඩෙනවා බින්දෙනවා. ඒකට වෙලාවක් නැහැ. ස්වභාවයෙන්ම මේකට කැඩීම් බිඳීම් ස්වභාවයේ උරුමයි. මේක හැදිලා තියෙන්නේ මේ පදාර්ථ වලින් කියන එක දැනගෙන හිටියන්නම් ඕනෙම වෙලාවක ඔය වීදුරු බඳුන කැඩිලා ගියොත් එහෙම අපට දැනෙන වේදනාව හරි අඩුයි. ඇයි? අපි දැනගෙන හිටියානේ. අපි ඒක බලාපොරොත්තු හිටියානේ මේක කැඩෙන දෙයක් කියලා. හැබැයි යම් කිසි කෙනෙක් හිතාගෙන හිටියනම් නෑ මේක එහෙම කැඩෙන්න දෙයක් වෙන්න බෑ. මේක හැමදාම මාත් එක්ක මට ඕන විදිහටම පවතින්න ඕන කියලා. එහෙම හිතන් ඉන්න කෙනෙකුට හදිස්සිය හරි ওই බඳුන එහෙම කැඩිලා ගියොත් තමන් අතින් කොච්චර වේදනාවක් පත් වේද? මොනතරම් දුකක් දැනේද? නේද? ඒ නිසා තථාගතයන් වහන්සේගේ දහම තුල පින්වත්නි අපට අපේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය හොඳට නිවරදිව දකින්න පුරුදු කරනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂී බව. බලන්නකෝ. දැන් මේ ජරාව කියලා කියන්නේ දි รา පත් වෙනවා කියන එක. මොකද්ද ජරාව කියලා කියන්නේ?
දි รา පත් වෙනවා කියන එක. නිකන් වචනේ අහනකොටත් ඊය වගේ අදහසක් නේ අපිට එන්නේ නේ. ජරාව කියලා කියනකොට. ජරාව කියලා කියන්නේ දි รา පත් වෙනවා කියන එක. දැන් ওই ජරාවටපත් වීම එහෙම නැත්නම් මේ වයෝවෘද්ධ වීම, දි รา පත් වීම අපි කවුරුවත් ප්‍රිය කරන එකක් නන් නෙවෙයිනේ. මම ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් කවුරු හරි කෙනෙක් කියාවිද මට නෑ හඳුරන්නේ මම නම් බලාපොරොත්තු වෙන්නයි හිටියේ ඉල්ලලමයි හදලා දාගත්තේ ජරාවටපත් වීම කියලා කියනවාද? නෑනේ නේද? ඕකෙන් වලකින්න, ඕක කල් දාගන්න, ඕකෙන් බේරෙන්න ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. ඉතින් ඒක ස්වභාවයක්. එයි ජරාවටපත් වෙනකොට අපට හරි දුකයි. අපි ප්‍රිය කරන ස්වභාවයෙන් අපි ටික ටික ගිලිහිලා යනකොට නොපවත් වෙනවා කියන දේ දැනෙනකොට ජීවත් වෙච්ච කාලයට වඩා වෙන්න තියෙන කාලය අඩුයි කියලා අපට දැනෙන්න ගන්නකොට මොකද වෙන්නේ? මහා පුදුම දුකක් හිතට එනවා. ජරාවටපත් වෙනකොට බාහිරව අපිට මේක හොඳට දකින්න පුළුවන්. අභ්‍යන්තරය තුලත් ඒක සකස් වෙනවා. හොඳට තියෙන හැම රලි වැටෙන්න ගන්නවා. එහෙන් මෙහෙන් කුදු වෙන්න ගන්නවා. හරි අපූර්වට Tamanට තිබුණු ලොකුම ආභරණයක් වෙච්ච කෙස් ටික එහෙන් මෙහෙන් හැලෙනවා සුදු වෙන්න ගන්නවා. වේකන්න තිබුණු දත් ටික එහෙන් මෙහෙන් වැටිලා දුර්වල වෙලා ගියාම අපි අසරණ වෙනවා. හැම ටික රැලි වැටෙනකොට ওই විදිහේ වෙනස්කම් වලටපත් වෙනකොට අපිට දැනෙනවා මොකද්ද මේ අපි දැන් ජරාවටපත් වෙනවා කියලා. හිතන්නකෝ. දැන් උදාහරණයකට අරගෙන බැලුවොත් රූපය ගැන හිතන්නකෝ. රූපේ දි รา පත් වෙනවා කියලා කියන්නේ නේද? අපි ඉපදිච්ච දවසේ ඉඳලාම ජීවත් වෙනවා කියලා කියන්නේ මොහොතක් පාසා මේ රූප කලාප මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අම්මගේ කිරි ටික බිව්ව කාලේ වගේ නෙමෙයි ටිකක් රළු ඝන ආහාර ගන්න අපි සූදානම් වෙනකොට පටන් ගන්නකොට ටික ශරීරයේ රළු වෙන්න ගන්නවා. එහෙම රළු වෙලා තව ටිකක් දුරට යනකොට අපි කියනවා තරුණ කාලයටපත් වුණා කියලා. ඉතින් ඇත්තට මෙතනක් තියෙන්නේ මොකද්ද? අන්න එහෙනම් අපි වැඩිලා කියලා කියනවා. නමුත් වෙනස් වෙලා. දැන් බලන්නකෝ. එහෙනම් ඔය රූපය දි รา පත් වෙනවා කියලා කියන්නේ වෙනස් වෙනවා කියලා කියන්නේ පින්වත්නි මේ රූපය සකස් වෙන්න හේතු වෙච්ච මූල පදාර්ථ තියෙනවානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ වගේන් තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් එකට එකක් එහෙම පවතිනවා. සමහර දේවල් වෙනස් වෙගෙන යනකොට රූපයේ ওই වෙනස්කම අපි දකිනවා. හොඳට ඇදිලා තියෙන හැම රැලි වැටෙනවා. කළුවට තියෙන කෙස් ටික සුදු වෙන්න ගන්නවා. හොඳට පිරීලා තියෙන කෙස් ටික මොකද වෙන්නේ? අඩු වෙන්න ගන්නවා, වැටෙන්න ගන්නවා. එයි අර මූල පදාර්ථයන් වෙනස් වෙන්න පටන් ගන්නකොට ඒක අපිට දකින්න පුළුවන් වෙනවා. දැන් මෙන්න මේ ජරාවට කෙනෙක්පත් වෙනවා කියන එක නිතර තථාගතයන් වහන්සේ හිතන්න කියලා කිව්වේ ඇයි? කවුරු හරි කෙනෙක් ජරාවටපත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? එයා මත් වෙනවා. දහම තුල ඒකට කියන්නේ මදය කියලා. මොකක් කියලාද කිව්වේ? මදය කියලා කියන්නේ. මදය කියලා කියන්නේ මත් වෙනවා කියන එකට. මොන වගේද මත් වෙන්නේ? දැන් කවුරුන් හෝ කෙනෙක් හිතුවොත් එයා ජරාවටපත් වෙන්නේ නැහැ කියලා මත් වෙන්නේ යොබ්බන මදයෙන්. කියන්නේ තරුණකම තුල මත් වෙනවා. සමහර තරුණ ජීවිත අපි දකිනවා තරුණ මදයෙන් මත් වෙලා ඉන්නෝ. සාමාන්‍යයෙන් කෙනෙක් ජරාවටපත් වුණාම ඒක පිළිකුල් කරනවා, ගණන් ගන්නෙ නෑ, කොන් කරනවා. එහෙම යොබ්බන මදයෙන් කෙනෙක් මත් වුණොත් එහෙම එයා හිතනවා හැමදාම මේ හයිය ඒ ශක්තියට ඒ විදිහටම තියනවා කියලා. එහෙම හිතන්න මොකද වෙන්නේ? පිනක් පවක් ගැන සැලකීමක් නැති වෙනවා. කයින් වචනයෙන් හිතින් වෙන අකුසල් ගැන හිතන්නේ නැති වෙනවා. පිනට කුසලයට තියෙන අවධානය නැති කරගන්නවා. එයි එයා හිතන්නේම මොකද්ද? හැමදාම මේ හයිය හත්තියේ තියෙනවා. ඒ නිසා මට කිසි ගැටලුවක් නැහැ කියලා යොබ්බන මදයෙන් මත් වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි හේතුව. හැබැයි යම් කිසි කෙනෙක් නිතරම කල්පනා කළොත් නෑ මම ජරාව ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි, ජරා ස්වභාවයෙන් යුක්ත කෙනෙක්මයි කියලා මොකද කරන්නේ? එයා තුල ගොඩ නැගෙනවා මොකද්ද පින්වත්නි? තමන් නිතරම ජරාවටපත් වෙන කෙනෙක්, දි รา පත් වෙන කෙනෙක් කියලා එයා හිතන්න පුරුදු වෙනවා. හිතන්නකෝ අපි දීර්ඝායුෂ විඳිනකොට ওই විදිහේ ජරා ස්වභාවයේ දි รา පත් වීම අපි කරා එනකොට මොකද වෙන්නේ? අන්න දැන් එයා නිතර සිහි කරපු නිසා ඒකට මූණ දෙන්න ඕන කරන වටපිටාව හදාගෙන තියෙනවා. ඇවිද ගන්න බැරි වෙලා කුදු වෙලා හිටියොත් එයා එතනදී වැළපෙන්නේ නැහැ. ඇයි? එයා බලාපොරොත්තු වුණානේ ඒක.
කෙස් ටික වැටෙනකොට එයා උදේ හවස කැඩපත ගාවට ගිහිල්ලා බලලා අයියෝ මට වෙච්ච දෙයක් කියලා ආයෙ ඕක සකස් කරගන්න ඒ වෙනුවෙන්ම කාලයක් දාගෙන දඟලන්න යන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මේක ස්වභාවයක්. මම මේක ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේක මට උරුම දෙයක්. ආයේ ගැන හිතලා අනේ මම ඉස්සර හිටියේ මෙහෙමයි. දැන් මම මෙහෙමයි ඉන්නේ. තව ඉස්සරහටත් යනකොට මම තවත් වෙනස් වෙවි කියලා එහෙම හිතන්න යන්නේ නැහැ. ඇයි? අන්න එයා නිතරම කල්පනා කරපු නිසා දැන් ඒක බාර ගන්න පුළුවන් සුදුසු මානසිකත්වයක් එයා ඇති කරගෙන තියෙනවා. මොකද එයා බලාපොරොත්තුෙන් හිටපු නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේ දහම තුල අපට කියලා දෙනවා නිතරම හිතන්න කියලා කිව්වා. මොකද්ද? මම ජරා ධර්මයට ගොදුරු වෙන කෙනෙක්. ඒක ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. ඒක ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්මයි කියලා. එහෙම හිතන කෙනෙක් තුලින් අන්න තථාගතයන් වහන්සේ පෙන්වුවා මොකද්ද? එයා යම් අවස්ථාවකදී ඒකටපත් වෙනවා නම් පත් වෙන ඕනෑම තැනකදී මුහුණ දෙන්න පුළුවන් හොඳ ශක්තිමත් මානසිකත්වයක් එයා තුල තියෙනවා. කම්පා වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් කෙනෙක් යොබ්බන මදේ තුල මත් වුනොත් මොකද වෙන්නේ? මස් පිඩු ටික හදාගන්නකොට නේද? ශරීරය බොහොම සියුම්ම ලස්සනට පවත්වාගෙන යනකොට එයා නිතරම හිතන්නේ මම ජරාවටපත් වෙන කෙනෙක් නෙවෙයි කියලා. එහෙම නොහිතන්න එයා තුල කුසල් සිත් ගොඩ නැගෙන්නේ නැහැ. එයා තුල යොබ්බන මදේ ඇති වෙනවා. යොබ්බන මදයෙන් ඇති වෙන්නේ මොකද වෙන්නේ? අකුසල් සිද්ධ වෙනවා. හැබැයි නිතරම ජරා ධර්මයට ගොදුරු වෙන කෙනෙක් කියලා හිතනකොට එහෙම හිතන කෙනාට පුළුවන්කම ලැබෙනවා වයෝවෘද්ධ වෙලා ඉන්න කෙනෙක් දැක්කනම් ඒක කමටහනක් කරගන්න. ඒ කිව්වේ අපි සාමාන්‍යයෙන් දි รา පත් වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් මොකද හිතන්නේ? අනුකම්පා කරනවානේ. අනේ පව් මෙහෙම දි รา පත් වෙලානේ. මම නම් එච්චර කාලයක් ඉන්න ඕනේ නෑ. හිතනවද නැද්ද? මගේ වැඩ ටික කරගන්න පුළුවන් තාක් කාලයක් හිටියොත් ඇති හාමුදුරුවනේ කියලා අපිටත් එහෙම ඇවිල්ලා කියනවා සමහර ඇත්තෝ. අනේ හාමුදුරුවනේ ඔය මහා කාලයක් නම් ඉන්න ඕනේ නෑ. ඉතින් වන්දනා කරනකොට සමහර තැන්වලදී අපි කියනවානේ හොඳයි දීර්ඝායස ලැබේවා කියලා. සමහර අම්මලා කියනවා නෑ හාමුදුරුවනේ එහෙම දීර්ඝායසක් නම් ඕනේ නෑ. ඉතින් නිරෝගීකමත් එක්ක ලැබුණොත් නම් හොඳයි. එහෙම නැතුව නම් ඉතින් ලොකු කාලයක් මගේ වැඩ කරගන්න බැරුව එහෙම නම් ඉඳලා වැඩක් නෑ කියලා කියනවා. ඇයි? අන්න බලන්නකෝ තමන්ගේ ජීවිතය තුළම මේ දි รา පත් වීමට අකමැත්තක් තියෙනවා. අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ එහෙම නේද? අපට පුළුවන් කාලයක් හිටියොත් ඇති කියලා. හැබැයි නිතර පින්වත්නි කල්පනා කළොත් කෙනෙක් තමන් ජරාවට පත් වෙන කෙනෙක්ගේ ජරා ස්වභාවය ඉක්මවා ගිහිලා නැහැ කියලා එයා මොකද කරන්නේ? තමන්ගේ ජීවිතේ ජරාවට පත් වෙන්න කලින් නැවත ජරාවට පත් වෙන ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නේ නැති තැනට වැඩ කරගන්නවා. සීලං යාව ජරා සාදෝ. මොකද්ද මේ කියන්නේ? නිකන් අහනකොටම නිකන් ඔබට නිකන් නොපැහැදීමක් ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ මොකද්ද? වයසට යනකම් හොඳට පිහිට වෙන දෙයක් තමයි සීලය කියලා කියන්නේ. ජරාව කියලා කිව්වේ දි รา පත් වෙනකොටනේ. ඒ කිව්වේ දැන් මේ වයසට ගියාම සිල්වත්ව ඉන්න කියන එක නෙවෙයි. ඔය කතාව අහනකොට වැඩි දිනෙක ඕක අල්ලගන්නේ වැරදි තැනින්. හරි එහෙනම් ඒකෙන් කියවෙන්නේත් මොකද්ද? වයසට ගියාම සිල්වත් වෙන්න ඕන කියලා. එහෙම නෙවෙයි කියන්නේ. අපි දි รา පත් වෙනකොට දි รา පත් වීමත් එක්ක සමහර තැන් තියෙනවා අපි රැකෙනවා. තරුණ කාලේ රූප දකින්න තිබුණු ශක්තිය නේද? ඒ විඳින්න තිබුණු දේවල් වගේ නෙමෙයි වයසට යනකොට ඒක ටිකක් වෙනස් වෙනවනේ. දුවල පණින්න තිබුණු හයිය අඩු වෙනකොට අපි රැකෙනවා. හැබැයි තථාගත ධහම තුල පෙන්වන්නේ වයසට ගියාට පස්සේ සිල්වත් වීම ගැන නෙවෙයි. තමන්ගේ ඉන්ද්‍රිය හොඳට සක්‍රීයව පවතින කාලේ සිල්වත් ජීවිතයක් ගොඩනගා ගන්න කියලා කියනවා. එහෙනම් හිතන්නකෝ යොබ්බන මදයෙන් කෙනෙක් මත් වෙන්නේ නැතුව එයා දි รา පත් වෙන කෙනෙක් විදිහට කල්පනා කළොත් කයට තියෙන ඇලීම නේද? කය විසිතුරු විදිහට පවත්වාගෙන යන්න යොදවන කාලය, ඇඟ හදාගන්න යොදවන කාලය ඊට වඩා වැඩි මොකටද කරන්නේ? හිත හදාගන්න යොදවනවා. කෙලෙස් අඩු කරගන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා. තථාගත ධහම තුල අපට පෙන්නපු මාර්ගය තුල ගමන් කරන්න උත්සාහ කරනවා. එයි තරුණ කාලයේ තුලදීම හොඳට සිල්වත්ව කටයුතු කරනවා. ආයි වයසට යනකම් ඉන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔබ එහෙම දි รา පත් වෙලා අපි එක තැන් වල වැටුණා කියලා හිතන්නකෝ. මොන ජරාවටපත් වෙලා ඉන්නවා. අපිට හිතන්න දෙයක් තියෙන්න ඕනනේ. පින්කමක් කරගන්න යන්න එන්න බැයි නා. මෙහෙම ධර්ම දේශනාවක් වුණත් අහන්න අපට එන්න බැයි නං නේද? ගුවන් විදුලියෙන් හරි බණ ටිකක් අහගන්න බැරි තරම් නේද? අපේ ශ්‍රවණාබාධය ඇවිල්ලා තියෙනවා නා. අපි හිතාගෙන හිටියොත් මේ කාලයට උනාට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ මෙතනින් පස්සේ අපි මේ දේවල් පුරුදු කරනවා කියලා අපිට එහෙම හිතාගෙන ඉන්න බෑ. ඒ නිසා අපට යමක් තේරුම් ගන්න පුළුවන් වුණ දවසේ ඉඳලාම අපේ ජීවිතේ පින්වත්නි යම් ප්‍රතිපදාවකට අනුව සකස් කර ගන්න ඕනේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අපට කිව්වේ වයසට යනකම් හොඳට පුරුදු කරන්න ඕන දෙයක් තමයි මොකද්ද? සීලය කියලා කියවන මතක තියාගන්න.
එහෙනම් මොකද්ද මේ කාරණාවෙන් කියන්නේ? තමන් ජරාවටපත් වෙන කෙනෙක් කියලා නිතර හිතන්න කියලා කිව්වා. ජරා ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි කියලා හිතන්න කිව්වා. එහෙම හිතන කෙනෙක් තුළ යොබ්බන මදය නැති වෙලා යනවා. එහෙම නැති වුණොත් යොබ්බන මදයෙන් මත් වුණොත් බොහෝ අකුසල් අපේ අතින් සිද්ධ වෙනවා. ඊළඟට මේ ඨාන කියන සූත්‍ර දේශනාවේ සිහි කළ යුතු නිතර නිතර මෙනෙහි කරන්න ඕන කාරණා අතර දෙවෙනි කාරණාව තථාගතයන් වහන්සේ පෙන්වනවා පින්වත්නි. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මොකද්ද මේ කියන්නේ? දෙවෙනි කාරණාව තමයි නිතර නිතරම හිතන්න කිව්වා ව්‍යාධි ස්වභාවයේ තමන් ඉක්මවලා ගිහිල්ලා නැහැ කියලා. ඒ කිව්වේ මටත් ව්‍යාධිය උරුමයි කියලා හිතන්නකෝ. මේක ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි කියලා නිතර හිතන්න කිව්වා. ඒ කිව්වේ ව්‍යාධි කියලා කියන්නේ ලෙඩ රෝග. දැන් එහෙම හිතන කෙනෙකුට එහෙම හිතනකොට ලැබෙන ලාභය මොකද්ද? ඇයි එහෙම හිතන්නේ කෝ හේතුව? මම මුලිනුත් සඳහන් කළා වගේ පින්වත්නි අපි ලෙඩ වෙන බව නිතර නිතර හිතනකොට ඒ කියන්නේ අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව නේද? අපේක්ෂාවෙන් ඉන්නව මොකක්ද? අනේ මමත් ලෙඩ වෙයි කියලා. දැන් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් නෑ හඳුනන ඉතින් වෙන වැඩක් කරන්න නෑ එහෙනම් ලෙඩ වෙයි කියලා හිතාගෙන හිටියාම නේද? අහ කියන ලෙඩත් අපේ ඇඟට එන්න පුළුවන් කියලා. නෑ ලෙඩ වෙන බව නිතර හිතන්න ඕනේ. ඇයි? අපි ව්‍යාධිය අභිභවා ගිහිල්ලා තියෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි ජරා ධර්මයට මේ ව්‍යාධි ධර්මයට ගොදුරු වෙනවා. ඒක ස්වභාවයක්. දැන් හිතන්නකො කවුරු හරි කෙනෙක් හිතුවොත් එහෙම නෑ මං ව්‍යාධියට ලක් වෙන කෙනෙක් නෙවෙයි කියලා. එයා තුල ගොඩ නැගෙනවා මොකද්ද? ඒකට අපි කියනවා ආරෝග්‍ය මදය කියලා. නිතරම කෙනෙක් හිතුවේ නැත්තම් එහෙම එයා ව්‍යාධි ධර්ම වලට ගොදුරු වෙන කෙනෙක් කියලා. මොකද වෙන්නේ? එයා තුල මත්වීමක් ඇති වෙනවා. මොකද්ද මේ මත්වීමට අපි කිව්වේ මදයට කිව්වේ ආරෝග්‍ය මදය කියලා. හොඳට මතක තියාගන්න ඕනේ අවසානයේ අහනවා. නැත්නම් ඉතින් මට බණ ඇහුවද කියලා බලන්න වෙන විදිහක් නැහැ. මොකද්ද කියන්නේ? ආරෝග්‍ය මදය කියලා කිව්වා. ආරෝග්‍ය මදය කියලා කිව්වේ නිරෝගීකම. සමහර අය ඉන්නවා ව්‍යාධියට පත්වෙච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා බලලා නෙකටට අත තියාගෙන නේද සුසුම් හෙලනවා. අනේ ලෙඩ වෙලා මොන කර්මයක් කරලාද දන්නේ නැහැ. මම නම් මෙහෙම අපරාධ කරලා නැහැ. මම නම් එහෙම ලෙඩ වෙන කෙනෙක් නෙවෙයි කියලා හිතනවා. සමහර විට එහෙම ව්‍යාධි ධර්මයන් වලට ගොදුරු වෙච්ච අය දිහා බලලා පිළිකුල් කරනවා ඊය කියලා කියනවා. එහෙම අය අසුරටවත් යන්නේ නැහැ. පිළිකුල් කරලා දානවා. එයි තමන් මත් වෙලා ඉන්නවා ආරෝග්‍ය මදයෙන්. බණහන ශ්‍රාවකෝ ඇත්තන්ගෙන් මං ඇහුවොතින් අත උස්සලා ඔබට කියන්න පුළුවන්ද තමන් නිරෝගී කියලා? කියන්න පුළුවන්ද කාට හරි කෙනෙකුට? ආමුදුරනේ මම නම් නිරෝගී කියලා. ඔය ඉතින් අද දවස වෙනකන් අපි කවුරුත් නිරෝගී වෙන්න පුළුවන් ඔය පුංචි පුංචි වාතාබාධ එහෙම් මෙහෙන් තියෙන නිකන් නිතර පවතින ස්වභාවයක් නේද? ඔව් ඇරෙන්න වෙන විශේෂ ආබාධ නැත්තම් අත උස්සලා කියන්න පුළුවන් ඔව් ආමුදුරනේ මම නම් නිරෝගී තමයි කියලා. හැබැයි කවද වෙනකන්ද? ඔන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ. නිරෝගී කියලා ඔබට අත උසලා කියන්න පුළුවන් වෙන්නේ කවද වෙනකන්ද? අපි දන්නේ නැහනේ. තව ස්වල්ප වේලාවකින් ජීවිතේ හෙට දවසේ කවරු ව්‍යාධියක් අපි කරා එයිද කියලා අපි දන්නේ නැහැ. කොයි විදිහකින් කොතනකදී එයිද මොන විදිහේ ස්වරූපයකින් එයිද කියලා අපි දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් නම් ව්‍යාධියට ගොදුරු වෙන බව කෙනෙක් දැනගෙන හිටියාම අපේක්ෂාවෙන් හිටියාම අපි හිතමු සාමාන්‍යයෙන් අවුරුදු 40 විතර පනිනකොට ඕනම කෙනෙක් කියනවා ටිකක් එහෙම් මෙහෙන් පේනවා එහෙම අඩු වෙනකොට කතා කරලා අහනවා දැන් වයස කීයද? අහලා නේද? 40 පැනලාද? එහෙනම් මොකද කියන්නේ? දැන් නම් ඉතින් 40 සඳිරිය හරි තමයි ඔය නොපෙනෙන එක ගැන එච්චර හිතන්න එපා. ඉතින් උපස් වේලක්වත් දාන්න ඕන කියලා කියනවා. එහෙම් මෙහෙන් රිදෙන්න ගන්නකොට හන්දි එහෙම රිදෙනකොට නේද? වේදනාව එනකොට කැක්කුම් එනකොට ඉස්සෙල්ලාම අහන්නේ දැන් වයස කීයද කියලා. නැත්නම් ඉතින් වෛද්‍යවරයෙක් ළඟට ගිය ගමන් වයස අහන්න ඕනේ නැහැ නේද? වයසත් කීයද කියලා අහනවා. ඉතින් අකමැත්තෙන් හරි බලබලා වයස ගැනත් කියන්න වෙනවනේ. ඒතර සාමාන්‍යයෙන් වෛද්‍යවරුත් තීරණය කරනවා මේක මේ වයසට එන දෙයක්ද එහෙම නොවන දෙයක් අස්වාභාවික දෙයක් නම් තමයි ඉතින් නේද? එහෙම ගොඩක් හොයලා ප්‍රතිකාර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ වයසත් එක්ක එන දෙයක් නම් වැඩි නේද අවධානය යොමු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් පවතින තත්ත්වයට තේරුම් කරලා දීලා බෙහෙතක් හේතක් දෙනවා. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ කවුරුන් හෝ කෙනෙක් ව්‍යාධිය ගැන නිතර හිතන එක මෙනෙහි කරගෙන හිටියොත් බලාපොරොත්තුෙන් හිටියොත් අපි හිතමු දැස්වල පෙනීම අඩු වෙගෙන එනවා කියලා. එහෙනම් එයා මොකද කරන්නේ? එයා බලාපොරොත්තුෙන් හිටිය මටත් මේක මේ කාලෙ වෙනකොට වෙන්න පුළුවන් කියලා. ඉතින් ආයේ කිසිම තැවීමක් නැහැ, පශ්චාත්තාවීමක් නැහැ, කනගාටු වෙන්න දෙයක් නැහැ. අනේ මම මේ උපස්සිය වල දැම්මොත් මන් නිකන් වයසයි කියලා අනිත් අය හිතයි කියලා හිතන්න දෙයක් නැහැ. මේක ඉතින් රෝගයක් තමයි වයසත් එක්ක එන දෙයක් කියලා බලාපොරොත්තු හිටියනම් ගිල උපස්සිය වල කරන් ඒක
පාවිච්චි කරනවා. ඒක පළඳගෙන ඉතින් සුපුරුදු විදිහට තමන්ගේ වැඩ ටික කරන්න පුළුවන්. හැබැයි කවුරුන් හෝ කෙනෙක් නෑ මම එහෙම ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි කියලා ආරෝග්‍ය මදයෙන් මත් වෙලා හිටියනම් එයාට පහසුද ලෙඩ වෙනකොට ඒක බාර ගන්න. ඇන්නේ නේද? ඒ නිසා කවුරුවත් හිතන්න එපා කවදාකවත් සම්පූර්ණයෙන්ම ඔයතු නිරෝගී කියලා. නිතර හිතන්න මම මේක ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි ඕන වෙලාවක මා කරා මේ ව්‍යාධිය එන්න පුළුවන්. ආරෝග්‍ය මදයෙන් මත් වෙන්න එපා. නිතරම මෙනෙහි කරන්න. ඔය භයානක බොහොම දීර්ඝ කාලිනව විඳින්න තියෙන රෝගාබාධ වලට එහෙම කෙනෙක් ලක් වෙලා ඉන්නවනම් එහෙම කෙනෙක් දැක්කහම දකින්න හම්බුණාම අහන්න හම්බුණාම ඔබත් හිතන්න. හෙට දවසේ මේ රෝගේ මා කරා එන්න පුළුවන්. ඇයි එහෙම හිතන්න කියලා කිව්වේ? එහෙනම් එහෙම හිතන කෙනෙකුට ආරෝග්‍ය මදයෙන් මත් වෙන්නෙත් නැහැ. එයා බලාපොරොත්තුෙන් ඉන්නව නේද? මමත් ලෙඩ වෙන කෙනෙක් කියලා. ඒ නිසා ව්‍යාධීන් වලට ගොදුරු වෙච්ච අයට ගරහන්න යන්නෙත් නැහැ. පුළුවන් විදියට කරන්න පුළුවන් උදව් උපකාරات කරනවා නේද? තථාගතයන් වහන්සේ අපට පෙන්වුවානේ. කෙනෙකුට ගිලන් වෙලා ඉන්නකොට ව්‍යාධි වෙලා ඉන්නකොට උපස්ථාන කරන එක කොච්චර වටිනවද කියලා. ඇයි එහෙම පෙන්වුවේ? යම් කිසි කෙනෙක් එහෙම උපස්ථාන කරන්න උනත් පෙළඹෙන්නේ මටත් මේ ව්‍යාධි උරුම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කාලේ වෙනකොට මාත් අසරණයි කියලා හිතලා හරි රෝගියෙකුට ප්‍රතිකාර කරන්න පෙළඹෙනවනම් එහෙම ගිලන් වෙලා ඉන්න ව්‍යාධින් වලට පත් වෙලා ඉන්න අම්මට තාත්තට සලකන්න පෙළඹෙනවනම් ඒකත් හොඳ දෙයක් නේ. ඒ නිසා පින්වත්නි තථාගතයන් වහන්සේ ධහම තුල අපට පෙන්නවා ආරෝග්‍ය මදයෙන් මත් වෙන්න එපායි කියලා නිතර නිතර හිතන්න කියලා කිව්වා. මොකද්ද? මමත් ලෙඩ වෙන කෙනෙක් කියලා. ඒක අභිභවා ගිහිල්ලා නෑ තාම. එහෙම හිතන කෙනෙක් තමන්ගේ මේ ජීවිතය තුළ නැවත නැවතත් ලෙඩ වෙන ජීවිතයක් ප්‍රාර්ථනා කරගන්න කටයුතු කරයිද? දැන් අපි ලෙඩ වෙනවට අකමැතිනේ. කැමති නෑනේ කවුරුවත් නේ. වයසට යනවට කැමතිත් නෑනේ. එහෙනම් නැවතත් ලෙඩ වෙන ජීවිතයක් ආසත්ත කරයිද? කැමති වෙයිද? බලන්නකො කොච්චර දේවල් අපි තුළ දියුණු වෙනවද කියලා. එහෙනම් නැවත භවයකට යන්න ඒ තැන් වලට යන්න ඕන කරන දේවල් අපි රැස් කරගනීද? නෑ. එහෙනම් අපි උත්සාහ කරන්නේ මොකටද? භවය නතර කරගන්න. සංසාර ගමන නවත්ත ගන්න. ඇයි? ලෙඩ වෙන එක දුකක් කියලා දන්නවා. ලෙඩවීම බලාපොරොත්තුෙන් හිටියාම ඉතින් ඒක ස්වභාවයක්. ඒකට මූණ දෙන්න පුළුවන්කම ලැබෙනවා විතරක් නෙවෙයි. නිතර නිතර ලෙඩ වෙන බව කල්පනා කරනකොට ඒක මොකද වෙන්නේ? අපිට කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ජරාවටපත් වෙන එකත් එහෙමයි. ඊළඟට මේ දේශනාවේ තථාගතයන් වහන්සේ තුන්වෙනි කාරණාව හැටියට පින්වතුනි අපට කියලා දෙනවා මරණ ධම්මෝ මේ. මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්තිහාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. හිතන්න කියලා කිව්වා තුන්වෙනි කාරණාව මොකද්ද? නිතරම මරණයටපත් වෙන කෙනෙක්ගේ කියලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරුවනේ එහෙම උදේ හවස මැරෙනවා කියලා හිතන එක හොඳයිද කියලා. ඉතින් කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද නෑ මම මැරෙන්නේ අහවල් දවසේ කියලා? බෑනේ නේද? මම මැරෙන්නේ අහවල් දවසේ අහවල් විදිහට කියලා අපිට හිතාගෙන ඉන්න බෑ. අපි දන්නේ නෑ. ඒ තරම්ම ජීවිතය හරි අවිනිශ්චිතයි. හැබැයි ඇයි තථාගතයන් වහන්සේ අපට මෙහිම මැරෙන බව නිතර හිතන්න කියලා කිව්වේ? කර්මස්ථානයකුත් වෙනවා විතරක් නෙමෙයි මැරෙන බව කල්පනා කරනකොට මොකද වෙන්නේ? එයා තුල මරණානුස්මතිය වැඩෙනවා. ඔයත් දන්නවද නිතරම මරණානුස්මතිය වැඩිම කොච්චර ආනිසංසදායකද කියලා? ඒ කියන්නේ මරණය අපි කරා එනකොට මරණයට මූණ දෙන්න පුළුවන් වටපිටාවක් අපි හදාගන්න. මරණය ඉදිරියේ බය වෙන්න දෙයක්වත් නැහැ. එයි මරණය ප්‍රාර්ථනා කරගෙන හිටියා. ඒ කියන්නේ මැරෙන බව දැනගෙන හිටියා. අපේක්ෂාවෙන් හිටියා මම මැරෙන කෙනෙක් කියලා. ඒ නිසා ඕනෙම වෙලාවක ඇවිල්ලා මාරයා කතා කරොත් දැන් ඇති එන්න යන්න කියලා ඉතින් බය වෙන්න තිගැස්සෙන්න නේද? මට නම් යන්න බෑ තව වැඩ කරගන්න තියෙනවා කියලා එහෙම ඉල්ලීමක් කරන්න පෙළඹෙනවද? පෙළඹෙන්නේ නැහැ. එයි එයා ජීවිතේ නිතර නිතර හිතුවා තමන් මැරෙන කෙනෙක් කියලා. ඒ නිසා මරණය අපේක්ෂාවෙන් හිටියා. කොයි වෙලාවෙ මේව අතහැරලා යන්න වෙයිද දන්නේ නැහැ කියන බව හරියට දැනගෙන මේ ගැන හිතපු කෙනෙක් මොකද කරන්නේ? එයා ජීවත් වෙන ජීවිතය තුළ ඒ කියන්නේ මේ මොහොත තුළ හරියට පින්දහම් කරනවා. ඒක මොහොතක්වත් අපතේ හැරගන්නේ නැහැ. වර්තමානයේ තුළ ඊටාම හොඳින් එයා ජීවත් වෙනවා. දැන් මරණාසන්න මොහොතේ ඉන්නකොට අපිට යමක් නේද? හිතන්න කර ගියා ගන්න බැරි තැනක ඉන්නවා. අපි හිතමු පින්කමක් කරලා නැහැ කරගන්න අවස්ථාවක් නැහැ. හැබැයි මරණ මංචකයේ තුල ඉන්නේ. දැඩි ලෙස ගිලන් වෙලා වයසට ගිහිල්ලා ඔන්න වැටිලා ඉන්නවා. එහෙනම් මොකද තියෙන්නේ? එයාට පුළුවන්කම තියෙන්නේ තමන් කරපු දේවල් මතක් කරන එකනේ. එනිසා වර්තමානයේ හොඳට හදාගන්න කෙනෙකුට තව ස්වල්ප වේලාවකින් මේ වර්තමානයේ යන්නේ අතීතෙටනේ. අතීතය ගැන පසුතැවිල්ලක් නැහැනේ. ඒ කියන්නේ අතීතේ කරලා තින්නේ යහපත් දේවල්. එහෙම යහපත් දෙයක් කරපු කෙනෙකුට අනාගතය ගැන අනීත බියක් ඇති කරගන්න ඕනේ කරන්නේත් නැහැ. ඒ කියන්නේ ඇත්තෝ තමන්ගේ අතීතය ගැන හිතලා බලන්නකෝ. ඔබට වැඩිපුරම දැනෙන්නේ කරපු යහපත් දේවල් නම්. හිතනකොට දැනෙන්නේ දානමාන ආදී පින්කම් කරපු දේවල් නම්. ධර්ම ශ්‍රවණය කරපු අවස්ථාවන් නම්.
අකුසලයට බර වෙච්ච හිතෙන් මුදවාගෙන කුසල් කරාම පමුණවා ගත්ත තැන් නම් මතක් වෙන්නේ බයක් ඇති කරගන්න හේතුවක් තියනවාද? මරණයට බයකුත් නැහැ. ඕනෙම වෙලාවට මාරයට උනත් අභියෝග කරන්න පුළුවන් එන්න මාව ඇවිල්ලා අරගෙන යන්න කියලා. එහෙම නොවුනොත් අනේ මම මැරෙයිද කියලා කීක හිත හිතා හිටියේ පමණින් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒකට අපි සූදානම් වෙලා තියෙන්න ඕනේ. ඕනෙම වෙලාවක මාරය ඇවිල්ලා කතා කරනකොට බය නැතුව අරගෙන යන්න පුළුවන් කියන තැනටපත් වෙලා තියෙන්න ඕනේ. ඇයි අපිට කල්ලිල්ල ගන්න බෑනේ. මෙච්චර දේවල් තව කරන්න තියෙනවා. මෙහෙම දේවල් කරන්න තියෙනවා. ටික කාලයක් දෙන්න කියලා එහෙම ඉල්ල ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම මාරයත් එක්ක ගනුදෙනුවක් කරගන්න අපිට බෑ. ඒ නිසා මේ බව දැනගෙන නිතර මරණානුස්මතිය දිනු කරන්න ඕනේ. මැරෙන බව කල්පනා කරන්න ඕනේ. ඒ තුල මොකද වෙන්නේ? අන්න ජීවිත මදය. පින්වතුනි අපි තුලින් මොකද වෙන්නේ? නැති වෙලා. ඒ කියන්නේ ජීවත් වෙන්න ජීවිත මදයෙන් කෙනෙක් මත් වුණොත් එහෙම එයා මැරෙන කෙනෙක් විදිහට කල්පනා කරන්නේ නැහැ. ජීවිත මදයෙන් මත් වීම නැති වෙනව මැරෙන කෙනෙක් විදිහට කල්පනා කරනකොට. සමහර තැන්වලදී කෙනෙක් කියනවා මෙයා නම් මැරෙන කෙනෙක් විදිහට නෙමෙයි ඉන්නේ කියලා කියනවද නේද? හැමදාම ඉන්න හිතන් ඉන්නයි කියලා අපි කියනවද නැද්ද? අර ගීත එහෙමත් තියෙන්නේ. ඊර හඳ තරු පවතින තුරු නේද? අපි මැරෙන්නේ නැහැ කියලා එහෙම සින්දුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ඊර හඳ තරු පවතිනකන් අපි මැරෙන්නේ නැති අය කියලා. එහෙම ඉන්න පුළුවනිද? බෑනේ නේද? ඒ නිසා නිතරම හිතන්න මම මරණයේ ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක්, මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි. කොයි වෙලාවෙ මා කරා මරණයේද දන්නේ නැහැ කියලා නිතර හිතන්න. එහෙම හිතන කෙනෙකුට ජීවිත මදයෙන් සමහර කෙනෙක් තමන්ගේ නිලයේ තුල මත් වෙලා ඉන්නවා. සමහර කෙනෙක් තමන්ගේ බලය තුල මත් වෙලා ඉන්නවා. සමහර කෙනෙක් තමන්ගේ දැනුම තුල මත් වෙලා ඉන්නවා. තවත් කෙනෙක් තමන්ගේ රූපය තුල මත් වෙලා ඉන්නවා. ඉතින් ඔය ජීවිත මදයේ තුල කෙනෙක් මත් වුනහම මැරෙන බව කල්පනා කරන්නේ නැති වෙන තරමට මොකද වෙන්නේ? ඒ මත්වීම නිසා මෙයා තුල හුඟක් අකුසල් ඇති වෙනවා. ඒ නිසා කයින් වචනයෙන් හිතින් මෙන්න මේ වෙන්න තියෙන අකුසල් අඩු කරගන්න තථාගතයන් වහන්සේ පෙන්නවා නිතරම මැරෙන කෙනෙක් විදිහට කල්පනා කරන්න කිව්වා. මම මරණයේ ස්වභාව කොටගෙන ඇත්තෙක්ම ඒ වගේම මම මරණය අභිභවාගිය කෙනෙක් නෙමෙයි කියලා හිතන්න කිව්වා. එහෙම හිතනකොට කෙනෙක් තේරුම් ගන්නවා පින්වතුනි ඒක කර්මස්ථානයක්. ඇයි දැන් මරණයේ වේදනාව ඇත්ත දන්නවනේ නේ? ඒක ඉතින් මැරිච්ච කෙනෙක්ගේමද කතා කරලා අහන්න වෙන්නේ මරණය කොහොමද කියලා. නෑ අපිට කල්පනා කරන්න පුළුවනි. මරණාසන්න මොහොත කෙනෙක් ගත කරන විදිහ බලන්නකෝ. කෙනෙක් මිය දුනහම ජීවත් වෙලා ඉන්න අය කොච්චර නේද වේදනාවටපත් වෙනවද? ඉතින් සැබෑ ලෙසටම මරණය කියලා කියන්නේ මහා අමිහිරි කටුක වේදනාවක්. එහෙනම් මරණය දුකක් නම් නැවතත් අපි මරණයටපත් වෙන ජීවිතය එතකොට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒකට ආසත්ත වෙන්නේ නැහැ. ඒ ජීවිත ගැන අපි හිතන්නේ නැහැ. කොයිතරම් පැත්තක් අපේ සකස් වෙනවද? ඊළඟට තථාගතයන් වහන්සේ තුන්වෙනි කාරණාව, හතරවෙනි කාරණාව හැටියට මේ දේශනාවේදී අපිට කියවන නිතර හිතන්න කියලා. පින්වත්නි මේ ලෝකයේ ප්‍රිය වූ දේවල්, මනාප වූ දේවල් මොකද වෙන්නේ? නානහා බහෝති විනා බහෝති. අබින්නම් පච්ච වෙක්කිතබ්බා. ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගෘහස්ථයෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. නිතර හිතන්න කියලා කිව්වා. ප්‍රිය වූ මනාප වූ දේවල් මොකද වෙන්නේ? නානා බහෝති විනා බහෝති. එහෙම වෙනස් වෙලා යනවා. කැමැති විදිහට පවත්වගෙන යන්න බෑ කියලා. දැන් බණහන ශ්‍රාවකෝ ඇත්තෝ හිතන්න ඔබේ ජීවිතය තුළ කොච්චරක්නම් ඔබ කැමති දේවල් තියනවද? බොහෝ වේලාවට අපි අපේ ජීවිතය තුළ ප්‍රිය කරන, ආසා කරන සුන්දර මිහිරි සොඳුරු දේවල් හුඟක් තියෙනවා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් අරගෙන බැලුවොත් සුන්දරම ප්‍රියමනේ ආදරණීයම වස්තුව ඊට එහා දෙයක් නැහැනේ. ඒක තමයි ඇත්ත. දැන් ලලිත් දයානන්ද මහත්මයාටත් ඉතින් මේ පුතා තමයි නේද? ඉන්නේ නැති ජීවිතේ නේම සුන්දරම මිහිරිම සොඳුරුම වස්තුව තමයි ඉතින් වටිනම දේ. ඒක තමයි ස්වභාවය දෙමව්පියන්ගේ. දරුවන්ට ඒ තරම් ඇලුම් කරනවා ප්‍රියමනාපයි. සුන්දරයි මිහිරි. ස්වාමියා බිරිඳට කොච්චර ඇලෙනවද කියලා බලන්නකෝ. බිරිඳ ස්වාමියාට මොන තරම් එහෙම ප්‍රියමනාප විදිහට ඇලිලා තියෙනවද කියලා බලන්නකෝ. දැන් මෙන්න මේ සොඳුරු ප්‍රියමනාප සුන්දර දේවල් නිතරම හිතන්න කියලා කිව්වා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. නැති වෙලා යන්න පුළුවන්. ඒවා අපිට ඕන විදිහට පවත්වාගෙන යන්න බැරි බව නිතරම නුවණින් දකින්න කිව්වා. ඇයිම දකින්න කිව්වේ? එහෙම දකින කෙනෙක් තමයි ওই දේවල් හරි විදිහටම ඇසුරු කරගෙන සතුටින්ම ජීවත් වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ඔය බැඳීම් පවත්වාගෙන යනකොට අපේ හිත කැඩෙනවා, බිඳෙනවා, වේදනාවටපත් වෙනවා, පසුතැවිලි වෙනවා, පුදුම විදිහේ දුක් දුම්නස් වලට අපටපත් වෙන්න සිද්ධ වෙනවා. ගෙවල දාපු ඊයේ දවස ගැන හිතන්නකෝ.
යමකට අඬන්න සිද්ධ වුණා නම් වැළපුණා නම් කනගාටු වුණා නම් ඒ ඇඬීමට වැළපීමට කනගාටු වීමට හේතු මොකද්ද කියලා බලන්න. සුන්දර, මිහිරි, සොඳුරු, ආදරණීය දෙයක්. අපි හිතනවානේ මගේ දේවල් කියලානේ. එහෙම මගේ කියන දේවල් මට උවමනා විදිහට පවත්වාගෙන යන්න බැරි වුණාම තමයි අපි වේදනාවටපත් වෙන්නේ, අඬන්නේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා තථාගතයන් වහන්සේ අපට මේ දේශනාවේදී කියලා දෙනවා හොඳට නුවණින් හිතන්න කියලා කිව්වා. මොකද්ද? මේ දේවල් කොච්චර මම කැමති වුණත් ආසත් වුණත් මට ඕන විදිහට පවත්වාගෙන යන්න බැරි බව. එහෙම හිතනකොට නිතර නිතර මෙනෙහි කරනකොට චන්දරාගයෙන් මත් වෙන්න තියෙන අවස්ථාව මොකද වෙන්නේ? නැති වෙන මේ මදය නැති වෙලා යනවා. චන්දරාගයෙන් මත් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා තථාගත ධහම තුල අපට පෙන්නලා තියෙන පින්වතුනි මේ නිතරම හිතන්න කියලා කිව්වා. මොකද්ද? දෙයක් ඇසුරු කරනකොට පරිහරණය කරනකොට මොකද්ද? මොනවද දැනගෙනද ඇසුරු කරන්න කිව්වේ? පරිහරණය කරන්න කිව්වේ. මේවා දාලා යන්න වෙන බව දැනගෙන තමයි ඇසුරු කරන්න කිව්වේ. ඔය කොයි දේ වුණත් අපිට අතහරින්න වෙන බව දැනගෙන තමයි අපි ඇසුරු කරන්න ඕනේ කරන්නේ. ඒ නිසා එහෙම අතහරින්නේ නැහැ කියලා අල්ලගෙන ඉන්න තැන අපිට ඉන්න බෑ. ඒවා වෙනස් වෙනවා. අපට ඕන විදිහට පවතින දේවල් නෙවෙයි කියන බව තථාගතයන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒ නිසා ඒවා පරිහරණය කරන්න කිව්වා. මොකක්ද? අතහරින්න වෙන බව දැනගෙන. සැබෑ ලෙසටම අද ලෝකේ වැඩි දෙනෙක් ඔය පරිහරණය කරන්න ඇසුරු කරන්නේ අතහරින්න වෙන බව දැනගෙන නෙවෙයි. එහෙම නොදැන ගන්න තාක්කල් මොකද වෙන්නේ? චන්දරාගේ තව තවත් වැඩෙනවා. වැඩෙන්න මොකද වෙන්නේ? මේ ලෝකයේත් එක්ක බැඳෙනවා. එතකොට සසරින් ගැලවෙන්න පුළුවන්ද? නෑ. නැවතත් පංචස්කන්ධයක් වුණ තමයි එතකොට ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ආයෙත් අර ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක උරුම වෙනවා. එනිසා ඔබ ප්‍රිය කරන මනාප කරන මේ සොඳුරු සුන්දර මිහිරි දේවල් ගැන නිතර හිතන්න මට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් දේවලුත් නෙවෙයි මං කොච්චර හිතුවා. කොයි වෙලාවෙ කොයි විදිහට නැති වෙලා යයිද දන්නේ නැහැ. ඒක හොඳට නුවණින් දැනගෙන කටයුතු කරන්න කිව්වා. එහෙම කටයුතු කරොත් මොකද වෙන්නේ? චන්දරාගය නැති වෙනවා. එහෙම චන්දරාගයෙන් මත් වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. පස්වෙනි කාරණාව අවසානම කරුණ හැටියට තථාගතයන් වහන්සේ අපට පෙන්වලා දෙනවා පින්වත්තුනි. නිතරම හිතන්න කියලා කිව්වා මම කර්මයේ ස්වභාව කොටගෙන ඇත්තෙක් විය කියලා. කර්මය අභිභවාගිය කෙනෙක් නෙවෙයි කියලා හිතන්න කිව්වා. ඒ කියලා කිව්වේ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා නේද? කම්ම බන්දු ආදී වශයෙන් පැහැදිලි කරලා දෙනවානේ. කර්මයේ අභිභවාගිය කෙනෙක් නෙවෙයි, නිතරම මම කර්මයේ දායාද කොටගෙන ඉන්න කෙනෙක් කියලා හිතන්න කිව්වා. ඇයි මේ හිතන්න කිව්වේ? එහෙම හිතනකොට කතා කරන වචනය යහපත්ද අයහපත්ද කියලා අපි හිතනවා. මේ වචන කතා කළොත් මට මොනව ලැබෙයිද? ඒක යහපත් ප්‍රතිඵලයක්ද අයහපත් ප්‍රතිඵලයක්ද? මේ වචන කතා කරොත් මට ලැබෙන්නේ පවුද, පින්ද, කුසල්ද, අකුසල්ද? මේ ක්‍රියාවන් කළොත් මට ලැබෙන ප්‍රතිඵලය යහපත්ද? අපි ඕන දෙයක් බාරගන්නේ එහෙම හිතලානේ. නේද? වාසිනම් විතරයි අපි හුඟක් දේවල් බාරගන්නේ. අවාසිනම් අතහැරලා දානවා. ඉතින් මෙතනදිත් එහෙම හිතන්න කිව්වා. Tamanට ලැබෙන ප්‍රතිඵලය යහපත් නම් ඇයි වැරදි ක්‍රියාකාරකම් කරන්නේ? Tamanට ලැබෙන ප්‍රතිඵලේ නරක නම් ඇයි වැරදි කායික ක්‍රියාකම් වල නියැලෙන්නේ? ඒ නිසා තථාගතයන් වහන්සේ අපට පෙන්නවා කයින් වචනයෙන් නේද? හිතින් සිද්ධ වෙන දේවල් තියෙනවානේ. සිතුවිල්ලක් පවා ඇති කරගන්නකොට නිතර හිතන්න කියලා කිව්වා. මෙහෙම හිතුවොත් මේ සිතුවිල්ලෙන් මට ලැබෙන්නේ මොකක්ද? ඒක යහපත්ද අයහපත්ද? කුසල්ද අකුසල්ද? මම කර්මයේ අභිභාගී කෙනෙක් නෙමෙයි. මම කර්මයට යටත් කෙනෙක්. ඒ නිසා මම කරන කියා ගන්න දේවල් අනුව තමයි මට යම් දේවල් ලැබෙන්නේ. ඒක නිතර හිතන්නකෝ. මේ විඳින්න මේ ලැබුණු ජීවිතෙත් නේද? මේ දක්වා ලැබීම් නොලැබීම් තීරණය වෙලා තියෙන්නේ අපි කරගත්ත ඒ විදිහේ හොඳ නරක පදනම් කරගෙන. අන්න එහෙම හිතන කෙනෙක් තුළ පින්වත්නි තථාගතයන් වහන්සේ අපට පෙන්වලා දුන්න මොනවාද? එයා තුළ ගොඩ නැගෙනවා යහපත් කර්මාන්ත. යහපත් ක්‍රියාකාරකම්. ඒ වගේම යහපත් වචන, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සංකප්ප. එයා තුළ හොඳ සංකල්පනා ගොඩ නැගෙනවා. හොඳ සිතුවිලි ඇති වෙන්නේ යහපත් දේවල් හිතන්නේ. එතකොට මේ මාර්ගාංග නෙවෙයිද? මේ නිවන් මාර්ගය නෙවෙයිද? හිතලා බලන්නකෝ. අපි මේ පැත්තෙන් සකස් වෙනකොට නේද? අපි ගමන් කරන්නේ නිවන් මාර්ගයේ. අපි තුල වැඩෙන්නේ මාර්ගාංග. එහෙනම් දස අකුසල් වලට කෙනෙක් ප්‍රිය කරන්නේ නැහැ. ওই විදිහට කෙනෙක් කල්පනා කරොත් එයා දස කුසල් වලටමයි නැඹුරු වෙන්නේ. අකුසලෙන් ඈත් වෙනවා. කයින් වෙන්න තියෙන වැරදි හොඳට හඳුනගෙන දුරු කරනවා. වචනයෙන් වෙන්න තියෙන අකුසල් හොඳට හඳුනගෙන ඒවට ලං වෙන්නේ නැහැ. ඒවට අකමැති වෙලා ඒවා දුරු කරනවා. ප්‍රතික්ෂේප කරනවා. සිතින් වෙන්න තියෙන අකුසල් හොඳට හඳුනගෙන නේද? අවිද්‍යාවාදී කොටගත් අකුසල් තියෙනවනේ. හොඳට සිහියෙන් නුවණින් කල්පනා කරලා ඒවා දුරු කිරීම වෙනුවෙන් හිත වෙහෙසවනවා. එහෙම කෙනෙක් තුළ අන්න නිවැරදි ක්‍රියාවන් ගොඩ නැගෙනවා. නිවැරදි වචන සකස් වෙනවා. විතරක් නෙවෙයි හොඳ සිතුවිලි ගොඩ නැගෙනකොට එයා නිවන් මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසායි
ඨාන කියන සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ මේ කරුණු පහ නිතර නිතර අපිට හිතන්න කියලා කිව්වේ. ඉතින් බණහපු සදහැවත්ව ඇතෝ හිතන්න මේ කරුණු හිතීම ජීවිතේ මොනතරම් අපට යහපතක් ගෙනල්ලා දෙනවද කියලා. ඒ නිසා පින්වත්නි අද මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබුණේ අපි ඉගෙන ගත්තේ ඨාන කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන නිතර නිතර හිතන්න කිව්ව සිහි කරන්න කිව්ව කරුණු කීපයක්. මොකක්ද ඒ කරුණු ටික? ජරාවටපත් වෙන කෙනෙක් කියලා හිතන්න කිව්වා. ව්‍යාධියටපත් වෙන කෙනෙක් ව්‍යාධි ස්වභාවයේ අභිභවාගී කෙනෙක් නෙමෙයි කියලා හිතන්න කිව්වා. උරුමයි කියලා නිතර හිතන්න කිව්වා. මරණයත් ස්වභාව කොටගෙන ඉන්න කෙනෙක් ඒක අභිභවාගී හිල නැහැ කියලා හිතන්න කිව්වා. ප්‍රිය වූ මනාප වූ දේවල් වෙනස් වෙන බව නිතර නිතර හිතන්න කිව්වා. කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක් කියලා නිතර නිතර හිතන්න කිව්වා. එහෙම හිතන කෙනෙක් තුළ මොකද වෙන්නේ? පින්වත්නි යොබ්බන මදේ නැති වෙනවා. ඒ වගේම ආරෝග්‍ය මදේන්වත් වෙන්නේ නැහැ. ජීවිත මදේන්වත් වෙන්නේ නැහැ. චන්දරාග මදේ දුරු වෙනවා. ඉතින් එහෙම හිතන කෙනෙක් තුළ මාර්ගාංග වැඩෙනවා. එහෙම කෙනෙක් ඊටාම ඉක්මන් භවයකදී නේද? මේ පංචස්කන්ධයේ තියෙන ඇලීම අතහැරලා දාලා උතුම් නිවන විමුක්තිය ලබන කෙනෙක් බවට පත් වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරපෝ ශ්‍රාවක පින්වත්ව ඇතු හැම දිනාටම ඒ උතුම් නිවනින් සනසුම ලබන්නට දහම් දේශනානිසංසයන් ධර්ම ශ්‍රවණ ආනිසංසයන් හේතු වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා එකතු කරමු. අද දවසේ මේ සද්ධර්මානුශාසනාව සිද්ධ කළේ විශේෂයෙන්ම නාවල පදිංචි දිලිප් ලියනගේ මහත්මාණන් ඇතුළු පවුලේ සදැහැති පිරිස එක් වෙලා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ගණිත කතිකාචාර්යවරයෙක් වශයෙන් අවුරුදු 45ක් සේවය කර අභාවයටපත් වුණ ලලිත් දයානන්ද ලියනගේ ආදරණීය පියතුමන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටත් ඒ වගේම එතුමන්ගේ නමින් නැසී මිය පරලෝකීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ප්‍රධාන සියලු එතුමන්ගේ පාර්ශ්වයෙන් මිය පරලෝකීය හැම දෙනාටම පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම සුජීවත් වෙන ආදරණීය මෑණියන්ගේ නැසීගේ දෙමව්පියන්ටත් මුණසිංහ යුවලත් ඇතුළු කොටගත්ත තමන් නමින් සසර ගමනේ මිය පරලෝකීයින් පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනා සිහිපත් කරලා පින් දෙන්නට මේ මොහොත තුලදී බලාපොරොත්තු වෙනවා. සද්ධර්ම දානය කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලු පින් වසර 3කට ඉහතදී පරලෝ සැපත් සදාදරණීය පියතුමන්ට ලලිත් දයානන්ද ලියනගේ මහත්මයා ප්‍රධාන සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා සසර භව ජීවිතයන් සපවත් කරගනිත්වා නිවනින් සනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන රෝගාතුරව ඉන්න තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ වෙන ලලිතා ලියනගේ මෑණියන්ටත් මෑණියන්ගේ හා පියාණන්ගේ සුජීවත් වෙන්න ආදරණීය සහෝදර සහෝදරියන් සියලු ඥාතිවරුන්ටත් ඒ වගේම තිරංජිත් කාර්යවසම් හා රූපිකා කාර්යවසම් මාපිය දෙපළටත් ඒ වගේම තමන්ගේ ආදරණීය දරුවන් වන මිනුක ලියනගේ හා නෙවත් ලියනගේ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන ලකිඳු සුලෝචනා ක්ලයාරා කාර්යවසම් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ආරක්ෂාව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට ජාති ආගම වෙනුවෙන් කැප වූ දීපිදූ සියලු දෙනාටමත් අපවත් වී වදාළ පරම පූජනීය මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් කරන්නට මේ උදාරතර පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. එනිසා පින්වත්නි ධර්ම දානය කළ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියින් සුජීවත් වෙන්න දායකත්වයේ දරන පින්වතුන් හැම දෙනාටමත් සුජීවත් වෙන්න මව දෙමව්පියන් ප්‍රධාන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය දිගාසිරි චිරජීවනයේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමු. හැම දෙනාටම ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් මිනුවන්ගොඩ පත්තඬුවන භික්ෂු ආයතනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර විජයකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතරවාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.